ව්‍යාපාරය පවතින සමස්ත සම්පත් ප්‍රමාණයට අපි කියනවා පුතේ වත්කම් කියලා. එතකොට වත්කම් ඉඩම් තියෙනවා, ගොඩනැගිලි තියෙනවා, රත තියෙනවා, යන්ත්‍ර තියෙනවා, ලීබඩු උපකරණ, තොගය, ණය ගැතියු, මුදල්. ඊට ශේෂ ගොඩාරියක් ව්‍යාපාරයක වත්කම් කියලා අපිට පෙළගස්සන්න පුළුවන්. මේ වත්කම් වල එකතුව ඕනම දිනකට ඕනම ව්‍යාපාරයක හිමිකම් සහ වගකීම් දෙකේ එකතුවට සමාන වෙනවා. ඒක නියතයක් අපි ගිණුම් කරන සමීකරණයෙන් තාමත් කතා කරන්නේ. වත්කම් වල එකතුව සමානයි පුතේ වගකීම් එකතු කිරීම හිමිකම් කියලා. වගකීම් ධන හිමිකම් කියලා. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියලා. එතන මේ වත්කම් ටික සම්පත් ප්‍රමාණයේ ව්‍යාපාරයේ ඕනම දවසක ඕනම ව්‍යාපාරයක මෙන්න මේ දෙකේ එකතුවට සමාන වෙනවා. මේක නියතයක්. එතන ඔයාලට තේරෙනවා මේ වත්කම් මිලදී ගන්න අපි අරමුදල් අරන් තියෙන්නේ පාර්ශවයන් දෙකකින් කියලා. වගකීම් කියන්නේ බාහිර අයගෙන් ණයට ගත්ත දේවල්. හිමිකම් කියන්නේ පුතේ අයිතිකාරයෝ නැත්තම් අයිතිකාරයා දාපු අරමුදල් ප්‍රමාණය. එතන මේ වත්කම් ප්‍රමාණය පෙළගස්සලා අපිට වගකීම් සහ හිමිකම් වල එකතුවට සමාන කරන්න පුළුවන්. ව්‍යාපාර ආයතනයේ ප්‍රකාශයක් අපි විවෘත කරලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා. මේ ප්‍රකාශනය තුල ව්‍යාපාරයක් සතු සමස්ත වත්කම් ප්‍රමාණය අපි උට්ටගත්තොත් එහෙම වත්කම් පුතේ අපි කොටස් දෙකකට වෙන් කළානේ. මොනවද ඒ කොටස් දෙක? කෙටි කාලීන දිගු කාලීන වත්කම් ව්‍යාපාරයක තිබ්බනේ. ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් කියලා වත්කම් ප්‍රධාන කොටස් දෙකකට අපි වෙන් කරගත්තා. ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් කියලා වත්කම් ළමයි ප්‍රධාන කොටස් දෙකකට අපි වෙන් කරගන්නවා. පුතේ ජංගම නොවන වත්කම් කියන්නේ මොනවද? වර්ෂයක කාලයක් තුල මාස 12ක කාලයක් තුල සාමාන්‍යයෙන් මාස 12 අපි හඳුනගන්නේ කෙටි කාලය කියලා ගිණුම්කරණය තුල. මාස 12ට වඩා වැඩි කාලය අපි හඳුනගන්නේ පුතේ දිගු කාලය කියලා. දිගු කාලීන කියලා. ඒතර මාස 12ක කෙටි කාලයට අපි ගිණුම්කරණය කියනවා ජංගම කියලා. මාස 12කට වැඩි කාලයට අපි කියනවා පුතේ ජංගම නොවන කියලා. ජංගම නොවන කියලා කියනවා නම් අනිවාර්යෙන් මාස 12කට වඩා පැයක් හරි වැඩි වෙන්න ඕනේ. 1 පටන් ගත්තා නම් 12:31 වෙනිදා රෑ 12න් පස්සේ ජංගම නොවන. ඒ කියන්නේ දිගු කාලීන බවට පත් වෙනවා. එහෙනම් වර්ෂයක කාලයකට ගිණුම්කරණයේ කෙටි කාලය කියනවා. වර්ෂයකට වඩා වැඩි කාලයකට පුතේ ගිණුම්කරණයේ දිගු කාලය කියලා කියනවා. ඒතර වර්ෂයක කාලයක් තුල වටිනාකම හෝ ස්වરૂපයේ පුතේ වෙනස් වෙන වත්කම් තියෙනවා. වර්ෂයක් ඇතුළත වටිනාකම හරි ස්වરૂපය හරි වෙනස් වෙනවා. මුදල් ශේෂය හැමදාමත් 10000ක මට්ටමේම තියාගෙන ගියත් ස්වરૂපය වෙනස් වෙනවනේ. 5000 කුල දෙකක් තියෙන්න පුළුවන්. ඊගාදාසේ 1000 කුල 10ක් තියෙන්න පුළුවන්. 500 කුල 20ක් තියෙන්න පුළුවන්. ওই විදිහට ස්වરૂපය වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන වත්කමක් තොගයක් පුතේ වෙනස් වෙන්න පුළුවන්. කාල පරිච්ඡේදයේ ආරම්භක දවසේ විකුණන්න ගෙනාපු බඩු තොගේ රුපියල් 50000යි නම් අවසාන දවසෙත් 50000ම වෙන්නේ නැති. හැබැයි පුතේ ආරම්භක දවසේ තිබුණේ නිල් පාට රිදි තොගයක්. අවසාන දවසේ රතු පාට රිදි තොගයක්. ස්වરૂපය වෙනස් වෙලා. එන මේ ජංගම වත්කම් වල එක්ක වටිනාකම වෙනස් වෙන්න ඕනි. එහෙම නැත්නම් ස්වરૂපය අවුරුද්දක් තුල වෙනස් වෙන්න ඕනි. ඒවා ජංගම වත්කම්. වසරක් තුල වෙනස් වෙනවා. ශේෂය හරි ස්වરૂපය හරි වෙනස් වෙනවා පුතේ ජංගම. අවුරුද්දක කාල පරිච්ඡේදයක් තුල වටිනාකම හරි ස්වરૂපය හරි වෙනස් වෙන්නේ නැති වත්කම් තියෙන්නේ. වෙළඳපොලේ වෙනස් වුණාට ගිණුම් පොත්වලට අපි ඒව ගලපන්නේ නැහැ. ඔලුවට දාගන්න. ඉඩම් මෙහෙම වටිනාකම් වෙනස් වෙනවා කියලා නැත්නම් ඔලුවට දාගයි. වෙළඳපොලේ වටිනාකම් වෙනස් වුණාට ගිණුම් පොත්වල වටිනාකම් වෙනස් වෙන්නේ නැතුව තියාගෙන යන වත්කම් තියෙනවා නම් අපි ඒවට කියනවා ජංගම නොවන වත්කම් කියලා. ඉතින් පුතේ අපි ඉස්සෙල්ලම ආන්නේ වත්කම් වල ජංගම නොවන වත්කම් ටික හොයා ගන්නවා. ජංගම නොවන වත්කම් ප්‍රමාණය. මොනවද ව්‍යාපාරයක ජංගම නොවන වත්කම් තියෙන්නේ? පෙළගස්සන්න පුළුවන් මෙහෙම ඉඩම් තියෙනවා. ඉඩම් ගොඩනැගිලි තියෙනවා. ගොඩනැගිලි රත තියෙනවා ළමයි. රත ඉඩම් වල වටිනාකම 30000යි නම් ගොඩනැගිලි 40000යි නම් රත 20000යි නම් මෙන්න පුතේ ජංගම නොවන වත්කම් වල එකතුව රුපියල් 90000යි කියලා. ඔය තියෙන දිගු කාලීන වත්කම් ටික පෙළගස්සලා තියෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක. වත්කම් කියලා ලිව්වා. ජංගම නොවන වත්කම් කියලා දැම්මා. ජංගම නොවන වත්කම් යටතේ ඉඩම් ගොඩනැගිලි රත ස්ථාවර වත්කම් තුනක්. මේකත් තවත් අපි ඉස්සරහට වෙනස් කරලා ඉගෙන ගන්නවා. මේකේ ස්පෘශ්‍ය සහ අස්පෘශ්‍ය කියලා කොටස් දෙකක් තියෙනවා. නමුත් සරලව අපි මේකෙදි මෙහෙම අධ්‍යයනය කරනවා වත්කම් වල කොටස් දෙකයි. ජංගම නොවන වත්කම්
ඊට පස්සේ පුතේ අපි ගන්නවා මේකට ජංගම වත්කම් ටික. ජංගම වත්කම් ප්‍රමාණය. මොනවද ව්‍යාපාරයක තියෙන ජංගම වත්කම්? තොගය තියෙන්න පුළුවන්. තොගය ණය ගැතියු තියෙන්න පුළුවන්. ණය ගැතියු මුදල් තියෙන්න පුළුවන්. මම තුනක් ගන්න මුදල් කියලා. තොගය 5000යි නම් ණය ගැතියු 15000යි නම් මුදල් පුතේ 8000යි නම් මෙන්න ජංගම වත්කම් වල එකතු වෙනවා 28000යි කියලා. 28000ක ප්‍රමාණය. එතකොට අපිට සමාන කරගන්න පුළුවන් මේ වත්කම් දෙකේ එකතුව මුළු වත්කම් කියලා. සමස්ත වත්කම් ප්‍රමාණය පුතේ මුළු වත්කම් කියලා. 8000ක් එනවා 8000යි 9 2 11යි. 118000යි කියලා. ඔය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පළවෙනි කොටස පුතේ වත්කම් පෙළගස්සපු ආකාරය. ඒ කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ළමයි අපි වත්කම් පෙළගස්සනවා නම් පළවෙනියටම ජංගම නොවන වත්කම් ඊට පස්සේ පුතේ ජංගම වත්කම් ජංගම නොවන වත්කම් අපි ඉඩම් ගොඩනැගිලි රත යන්ත්‍ර ලීබඩු කාර්යාල උපකරණ ගෘහ භාණ්ඩ වගේ දේවල් ගන්න පුළුවන්. ජංගම වත්කම් පුතේ තොගය ණය ගැතිය මුදල් ලැබිය යුතු දේවල් වැඩිපුර ගෙවලා තියෙන දේවල් ඉදිරියට ගෙවීම අපිට අරගන්න පුළුවන්. ඒතර ජංගම නොවන වත්කම් තුනේ එකතුව ජංගම වත්කම් තුනේ එකතුව මම මෙතන තුන ගත්තේ තව ගන්න පුළුවන්. එතකොට ව්‍යාපාරයේ සමස්ත වත්කම් වල එකතුව රුපියල් 118000යි. මේ 118000 පුතේ හිමිකම් සහ වගකීම් වල එකතුව මොනවා වෙන්න ඕනිද? සමාන වෙන්න ඕනි. අපි බැලන්ස් කරනවා කියලා කියන්නේ දැන් අපි ගණන් බැලන්ස් කරන්න පුතේ යන්නේ. අපිට ගණන් බැලන්ස් කරන්න පුළුවන්, සමාන කරන්න පුළුවන්. මෙතන තියෙන ඉලක්කම පල්ලැහැගොඩේ ඉලක්කමට සමාන වෙයි. එහෙනම් ගාන හරියටම හදලා. ඒ කියන්නේ ඔයාගේ අතින් වැරදීමක් වෙලා නැහැ කියලා ඔයාට උපකල්පනය කරන්න පුළුවන්. හරි ගනුදෙනුවක් පොත් වලින්ම මගහැරිලා උනත් මේක සමාන වෙනවා. අපි අර ගණිතමය දෝෂයක් නැහැ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් මේ දෙක සමාන වුණාම. එහෙනම් අපි ඊට පස්සේ යන්නේ හිමිකම් සහ වගකීම් වල එකතුව මේකට පුතේ සමාන කරගන්න. හොඳට මතක තියාගන්න දැන් වත්කම් වල එකතු මම මේක උට්ට ගන්නවා. වත්කම් වල එකතුව රුපියල් 118000යි නම් පුතේ වත්කම් වල එකතුව රුපියල් 118000ක් ආවා නම් ඒ කියන්නේ 118000ක් ආවනේ කොහොම මුළු වත්කම් අර උඩ කොටසේ මම ඊට පල්ලෙහා කොටසට යන්න හදාන ඉඩමදි නිසා පුතේ මම මෙතන ලකුණු කරේ මුළු වත්කම් කියලා. මෙන්න 1.18 මම මෙහෙන් ලියනවා මුළු වත්කම් කියලා. මුළු වත්කම් වල එකතුව රුපියල් 118000යි කියලා. දැන් මේ ප්‍රකාශනය හදන්නේ ළමයි එක දවසකට කාල පරිච්ඡේදයේ අවසාන දවසට අපිට වත්කම් පුතේ දැන් මම ඔයාගෙන් ඇහුවොත් එහෙම කීයක් තියෙනවද කියලා. මම ඇහුවොත් පුතා ගාව කීයක් තියෙනවද? පුතා අහනවා එතකොට මගෙන් සර් දැන්ද කියලා. මේ මොහොතේද අහන්නේ මේ මුදල් ශේෂය. එතකොට ඔයාගාව තියෙන මුදල කීයද කියලා. දැන් ඔයාගේ සාක්කුවේ මුදලක් තියෙනවා නම් ඒක පුතේ නිරන්තරයෙන් වෙනස් වෙනවනේ. එතකොට මම ඇහුවොත් පුතාගේ සාක්කුවේ තියෙන මුදල කීයද කියලා වෙනස් වෙන එකක් ඔයා මගෙන් අහනවා දැන්ද කියලා. එතකොට මම කියනවා ඔව් පුතේ දැන් ඔයාගාව කීයක් තියෙනවද? එහෙනම් මුදල් කියලා කියන්නේ පුතේ යම් නිශ්චිත වේලාවකට අපිට කියන්න පුළුවන් අපි ළඟ තියෙන මුදල මෙච්චරයි කියලා. ඒක නිශ්චිත අවස්ථාවකට අනුව ඉදිරිපත් කරන්නේ. එක දවසකට එක මොහොතකට තමයි ඉදිරිපත් කිරීම කරන්නේ. ඔයාගේ ළඟ තොගයේ කොච්චරක් තියෙනවද කියලා අහුවම ඔයා අහනවා කොයි වෙලාවෙද? මේ දැන් කොච්චරක් තියෙනවද? අන්න ඔයා තොගයේ වටිනාකම කියනවා දැන් මෙච්චර වටින තොග තියෙනවා. වෙනස් වෙන දෙයක් නේ පුතේ මේක. එතකොට ආදායම් මෙහෙම කාල පරිච්ඡේදයකට ඉදිරිපත් කරන්නේ. දැන් ආදායම කියලා එකක් නැහෙනි. මේ සතියේ ආදායම, මේ මාසේ ආදායම, මේ මාසේ වියදම, මේ සතියේ වියදම, මේ ප්‍රවාහයන්. මේවා කාල පරිච්ඡේදයකට අදාළව තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒකට ලාභය හොයන්න පුතේ අපි කාල පරිච්ඡේදයකට අදාළ ආදායම්, අදාළ වියදම් ටික ගත්තේ. කාල පරිච්ඡේදයක් සඳහා, අවසන් සතිය සඳහා, අවසන් මාසය සඳහා, අවසන් වර්ෂය සඳහා කියලා අපි ලාභ අලාභ ප්‍රකාශනය හදන්නේ. හරිද? හැබැයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ඉදිරිපත් කරන්නේ නිශ්චිත දවසකට ව්‍යාපාරයක් සතුව පවතින වත්කම් හිමිකම් සහ වගකීම් කියන තුන. දැන් මුළු වත්කම් අර ඉදිරිපත් කරපු අයිතමයන් 6ම අවසාන දවසට පුතේ. එහෙනම් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදනකොට හරියට මාතෘකාව ලියන්න ඕනි. මේක හදන්නේ 2021 3:31 නම් එදාට කියලා 3:31 දිනට කියලා. එක දවසකට ළමයි. 2021 3:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දිනට අමතක කරන්න එපා වචන. ලාභ ලාභ ප්‍රකාශනය හදනකොට පුතේ හදන්නේ අවසන් සතිය සඳහා, අවසන් මාසය සඳහා,
අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය. එතකොට ඒකේ තියෙන ආදායම් අර වර්ෂයේම ආදායම්. ඒකේ තියෙන වියදම් අර වර්ෂයේම වියදම් ළමයි. හැබැයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්නේ ඒ ලාභය හොයපු අවුරුද්දේ අවසාන දවසට. මේ ලාභයක් උපයපු ව්‍යාපාරයේ අන්තිම දවසේ වත්කම් වල වටිනාකම් මේ තියෙන්නේ. ජංගම නොවන සහ ජංගම මුළු වත්කම් වල වටිනාකම ආවා 1.18.3යි කියලා. පුතේ නම් මේ අවසාන දවසේ අයිතිකාරයාගේ ප්‍රාග්ධනයක් කියන්නේ පෑ හිමිකම. මේ හිමිකම ඉදිරිපත් කරනකොට හොඳට බලා ගන්න. අපි හිමිකම ඉදිරිපත් කරන්නේ 2021 3.31 දිනට වෙන්න ඕනේ. එහෙනම් ඒ හිමිකම තමයි පුතේ මෙතනට එන්න ඕනේ. අවසාන දවසේ හිමිකම. හැබැයි ළමයි තනිපුද්ගල ව්‍යාපාරවල මේ මූල්‍ය තත්ත්වය අනාවරණය කරනකොට හිමිකමේ වෙනස් වීම මූල්‍ය තත්ත්වයේ ප්‍රකාශය ඇතුලේ ඉදිරිපත් කරනවා. හිමිකමේ වෙනස් වීම මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඇතුලේ අපි ඉදිරිපත් කරනවා. හිමිකම වෙනස් වෙන්නේ කොහොමද ළමයි? හිමිකම වෙනස් වෙන්න ගනුදෙනු කීයද තියෙන්නේ? 4යි. ආදායම් වියදම් අමතර ප්‍රාග්ධනයේ ගැනිලි. ආදායම් සහ වියදම් වල සුද්ධ ප්‍රතිඵලය අපි ගන්නවා ලාභය කියලා. එතකොට හිමිකම් වෙනස් වෙන්නේ ගනුදෙනු කීයකින්ද? 3කින්නේ. ලාභය අමතර ප්‍රාග්ධනය ගැනිලි කියලා. හිමිකම වෙනස් වෙන්න පුළුවන් ළමයි එහෙනම් ලාභය නිසා අමතර ප්‍රාග්ධනය නිසා ගැනිලි නිසා කියලා අපි තේරුම් ගන්නවා. එතකොට මේ හිමිකම අවුරුද්දක් තුල වෙනස් වෙනවා නම් මාසයක් තුල වෙනස් වෙනවා නම් සතියක් තුල වෙනස් වෙනවා නම් ඒ වෙනස් වීම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඇතුලේ අපි ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ තනි ව්‍යාපාර වලට හිමිකම් ප්‍රකාශයක් හැදුවේ නැති වුණාට හිමිකමේ වෙනස් වීම ඉදිරිපත් වෙනවා. කොහෙද ඉදිරිපත් වෙන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් ඇතුලේ. ඒක ගලවලා ඉදිරිපත් කරොතින් පුතේ මෙන්න මේමයි හිමිකම වෙනස් වුනේ කියලා. ඒකට අපි කියනවා හිමිකම් ප්‍රකාශයේ නැත්නම් හිමිකම වෙනස් වීමේ ප්‍රකාශය කියලා. එහෙනම් මම හදන්නේ දැන් මේ අයිතිකාරයාගේ හිමිකමේ වෙනස් වුනේ කොහොමද? අවුරුද්දක් සතියක් මාසයක් තුල මේ හිමිකම වෙනස් වුනේ කොහොමද කියලා පෙන්නනවා. මම ගන්නවා පුතේ අවුරුද්ද 2021 3.31 ඉවර නම් අවුරුද්ද පටන් මුළුවත්කම් වලට යටින් මේක කරන්නේ 2020 අප්‍රේල් 1 මේ අවුරුද්ද පටන් ගන්න 2020 4 වෙනි මාසේ පළවෙනිදා. ආන්නෙදා අයිතිකාරයාගේ ප්‍රාග්ධනය කොච්චරයිද? ප්‍රාග්ධනයේ තියෙනවා පුතේ 80000ක ප්‍රමාණය. මම ඒකට එකතු කරනවා සුද්ධ ලාභය. අර ලාභ අලාභ ප්‍රකාශනයෙන් මතු කරගත්ත සුද්ධ ලාභයේ පුතේ. දැන් තේරෙනවා එහෙනම් ලාභ ලාභ ප්‍රකාශනයේ නැතුව මේක අපිට හදන්න බෑ කියලා. අපි ලාභ අලාභ ප්‍රකාශනය හැදුවාම තමයි අපිට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්න පුළුවන්. මොකද ලාභයේ මෙතන අපි එකතු කරන්න ඕනේ. ඒ එකතු කරන්න ලාභයේ පුතේ හොයා ගන්න ඕනේ. එහෙනම් ලාභ අලාභ ප්‍රකාශනය හදලා තමයි ළමයි අපි මොකද්ද හදන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්නේ. ලාභයක් තියනා පුතේ රුපියල් 10000ක. එතකොට එනවා හිමිකම රුපියල් 90000යි කියලා. තව ගැළපීම් තියෙන්න පුළුවන්. මේකට අපි එකතු කරන්න ඕනි අමතර ප්‍රාග්ධන යෙදවීම් තියෙනවා නම්. අමතර ප්‍රාග්ධනය කියලා. අමතර ප්‍රාග්ධන යෙදවීම 5000ක් තිබුණා නම් එතකොට එනවා පුතේ 95000යි කියලා. පුතේ ඒ වගේමයි ව්‍යාපාරයේ අයිතිකාරයා ගෙදර ගෙනිච්චතින් හිමිකම අඩු වෙනවා කියලා අපි දන්නවා. එහෙම ගෙදර ගෙන යාමක් තියෙනවා නම් අපි මේකෙන් අඩු කරන්න ඕන ගැනිලි කියලා. ගැනිලි තියනවා කියන්නකො රුපියල් 15000ක ප්‍රමාණයක්. අඩු කරන ඒවට වරහණක් දාලා අපි ගන්නවා පුතේ හිමිකමේ මෙන්න මෙදාට නිවැරදි හිමිකම දැන් එනවා 95000න් 15000ක් අඩු කරපුවාම 80000යි කියලා. හරි. එතකොට මේ ඉලක්කම වෙනස් වුණා නම් මේක වෙනස් වෙනවා. ඒ කියන්නේ මේකට මේක සමාන වෙන්නේ එහෙම නෑ හැමදාමත්. මම අර ගත්තු ඉලක්කම් එක්ක එක සමාන උනේ. එතකොට පුතේ මේ තියෙන තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම් ප්‍රකාශය. අපි මෙහෙම ඩබල් රූල් ගහලා සෝරි මේ උඩ කොටස නැතුව මේක හැදුවනම් කොටසක් විදිහට ඉදිරිපත් කළා. තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය තමයි ඔය තියෙන්නේ. එහෙනම් තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයක් වෙනමම හදන්න ඕනේ නැහැ. එහෙනම් තනි පුද්ගල ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ලාභ හෝ අලාභ ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපි හදනකොට හිමිකමේ වෙනස් වීම ඔටෝම දීලා ඒ කියන්නේ නිකම්ම ඉදිරිපත් වෙලා සරල විචල්යන් තුනක්කින්ද තමයි හිමිකම වෙනස් වෙන්නේ. අපි පුතේ ආරම්භක ප්‍රාග්ධනය ඔයාට ඉදිරිපත් කරනව ගානේ සමීකරණයේ උඩින්ම ආරම්භක ප්‍රාග්ධනය ආන්නයකට හොයාගත්තු ලාභයේ ලාභාලාභ ප්‍රකාශනයෙන් එකතු කරනවා. ඒකට පුතේ අමතර ප්‍රාග්ධනය තියෙනවා නම් අපි ඒකත් එකතු කරනවා. ඒකෙන් මේ ගැනිලි තියෙන ඒවා ඔක්කොම ටික අඩු කරලා
අපි අවසාන ප්‍රාග්ධනය ගන්නවා. මේ තියෙන්නේ අවසාන. ඒ කියන්නේ 2021 3.31 දිනට ප්‍රාග්ධනය තමයි මේ තියෙන්නේ 80000යි කියන්නේ. ඊට පස්සේ තමයි පුතේ අපි ජංගම නොවන වගකීම් දාන්නේ. ජංගම නොවන වගකීම් මොනවද ළමයි ජංගම නොවන වගකීම් කියන්නේ? වසරක කාලයකට වඩා වැඩි කාලයක් තුල අපි බාහිර පාර්ශවයන්ට ගෙවිය යුතු දේවල්. අවුරුද්දකට වඩා වැඩි කාලයක් තුල අපි ගෙවන්නේ මොනවද පුතේ? බැංකු ණය වගේ දේවල්, උකස් ණය වගේ දේවල් අපි ගත්තාම ඒවා අවුරුදු ගණන් ගෙවන්න ඕනේ. බැංකු ණය අවුරුදු 3, 4, 5යිම ගෙවන්න ඕනේ. හරිද? එහෙනම් එහෙම ජංගම නොවන වගකීම් තියෙනවා නම් අපි ඒව දානවා බැංකු ණය කියලා. බැංකු ණය රුපියල් 20000ක් තියෙනවා පුතේ බැංකු ණයවල වටිනාකම එකයි තියෙන්නේ. ජංගම වගකීම් ඊට පස්සේ දානවා මම මේ ප්‍රකාශයේ ජංගම වගකීම් කියලා. පුතේ ජංගම වගකීම් තියෙනවා ණය හිමියෝ කියලා. අර ගෙවිය යුතු ගිණුම් ණය හිමියෝ කියලා. ගෙවිය යුතු ගිණුම් කියන ඒවා. ණය හිමියෝ තියනා පුතේ රුපියල් 12000ක් වෙන ගෙවන්න තියෙන දේවල් ගෙවිය යුතු දෑ වෙනත් ගෙවිය යුතු දෑ තියෙනවා. වෙනත් ගෙවිය යුතු දෑ ණය හිමියන්ට කියනවා පුතේ අපි වෙළඳ ගෙවිය යුතු දෑ කියලා. ණය හිමියන්ට කියනවා වෙළඳ ගෙවිය යුතු දෑ කියලා. අර අපි කතා කළානේ ඕක දැන් වෙළඳ ගිණුමෙන් මොකද්ද කරේ? වෙළඳ කටයුත්ත නිසා තමන්ගේ ප්‍රධාන මෙහෙයුම් කටයුත්ත නිසා ඇතිවෙච්ච දලලාභය ගණනය කළානේ. එහෙනම් වෙළඳ කියන්නේ තමන් වෙළඳ ව්‍යාපාරයක් කරනවා නම් ඒ වෙළඳ ව්‍යාපාරයේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත මෙහෙයුම් කටයුත්ත නිසා පුතේ අපිට බිහි වෙනවා නම් ගෙවිය යුතු දෙයක් ණයට ගත්තාම තොග අපි යාට කියනවා වෙළඳ ගෙවිය යුතු දෑ කියලා. ණය හිමියන්ට තොග ණයට ගැනීමෙන් බිහි වෙන්නේ වෙළඳ ගෙවිය යුතු දෑ ණය හිමියෝ කියන අය. හරිද? වෙළඳ ගෙවිය යුතු දෑ වලට අමතරව ගෙවන්න තියෙන දේවල් තියෙන පුතේ. වෙළඳ කටයුත්තට අමතරව ගෙවිය යුතු විදුලිය, ගෙවිය යුතු වරිපණම්, ගෙවිය යුතු සේවක වේතන වගේ දේවල්. ඒවා මම ගත්තේ වෙනත් ගෙවිය යුතු දෑ කියලා. ඒක මම 6000ක් ගන්නවා පුතේ. දැන් මගේ ජංගම වගකීම් වල එකතු වෙනවා 18000යි කියලා. 80000යි 20000යි ලක්ෂයයි මේ 18000 එකතු වුනහම 118000යි පුතේ. ඒක මුළු වත්කම් වල එකතුවට මොනවා වෙන්න ඕනේද? සමාන වෙන්න ඕන. මම මේක නම් කරනවා 1.18000 මුළු හිමිකම් හා වගකීම් කියලා. එහෙනම් මෙන්න මෙතනින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වැඩ ඉවර වෙලා යනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි හදලා ඉවර කරනවා. ඒකේ හම්බ වෙච්ච වැදගත්ම දේවල් තමයි ප්‍රාග්ධනය. හිමිකම කාල පරිච්ඡේදයක් තුල වෙනස් වුණා. ඒ වෙනස් වෙන්න බලපෑවේ අර සිද්ධාන්ත තුනමයි. ලාභය, අමතර ප්‍රාග්ධනයේ ගැනීම. එහෙනම් හිමිකමේ වෙනස් වීම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුල අපි ඉදිරිපත් කළා. මේකේ තියෙන ළමයි සරලවම ගත්තොත් ගිණුම් කරන සමීකරණයෙන් වත්කම් වල එකතුව සමානයි. මේ තියෙන වගකීම් දෙක, මේ තියෙන හිමිකම්. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියන මූලික ගිණුම් කරන සමීකරණයට අනුව පුතේ අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සමාන වෙනවා. එහෙනම් ළමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදන්න කිව්වහම සමස්ත වත්කම් වල එකතුව හිමිකම් සහ වගකීම් වල එකතුවට සමාන කරලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා පුතේ. ලියන්න මාතෘකාව මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා. පොතේ ලියන්න පුතේ මාතෘකාව මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඒ අර්ථය ලියන්න මෙහෙම මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අර්ථය කාල පරිච්ඡේදය අවසාන දිනට කාලච්ඡේදය අවසාන දිනට කාල පරිච්ඡේදය අවසාන දිනට ව්‍යාපාරයක කාල පරිච්ඡේදය අවසාන දිනට ව්‍යාපාරයක කාල පරිච්ඡේදය අවසාන දිනට ව්‍යාපාරයක වත්කම් වගකීම් සහ කාල පරිච්ඡේදය අවසාන දිනට ව්‍යාපාරයක වත්කම් වගකීම් සහ හිමිකම කාල පරිච්ඡේදය අවසාන දිනට ව්‍යාපාරයක වත්කම් වගකීම් සහ හිමිකම
ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් කිරීම සඳහා සකස් කරන ප්‍රකාශයයි වත්කම් වගකීම් සහ හිමිකම ඉදිරිපත් කිරීම සඳහා සකස් කරන ප්‍රකාශයයි වත්කම් වගකීම් සහ හිමිකම ඉදිරිපත් කිරීම සඳහා සකස් කරන ප්‍රකාශයයි අලුච්ඡේදකින් ලියමු මෙහෙම වත්කම් දැක්වීමේදී අලුච්ඡේදකින් ලියන්න පුතේ වත්කම් දැක්වීමේදී වත්කම් දැක්වීමේදී වත්කම් දැක්වීමේදී වත්කම් දැක්වීමේදී වත්කම් දැක්වීමේදී ජංගම නොවන වත්කම් සහ ජංගම නොවන වත්කම් සහ වත්කම් දැක්වීමේදී ජංගම නොවන වත්කම් සහ ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් ලෙස ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් ලෙස ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් ලෙස වෙන්කර දැක්විය යුතුය වත්කම් දැක්වීමේදී ජංගම නොවන වත්කම් මුලින්ම ඊට පස්සේ පුතේ ජංගම වත්කම් ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් වෙන්කර දැක්විය යුතුය වෙන්කර දැක්විය යුතුය ඊට පස්සේ ඊළඟ එකේ අලුච්ඡේදයකින් හිමිකම දැක්වීමේදී හිමිකම දැක්වීමේදී හිමිකම දැක්වීමේදී හිමිකම දැක්වීමේදී ආරම්භක හිමිකම හිමිකම දැක්වීමේදී ආරම්භක හිමිකම අර කාල පරිච්ඡේදයේ මුල තියෙන හිමිකම පුතේ හිමිකම දැක්වීමේදී ආරම්භක හිමිකම හිමිකම කාලච්ඡේදය තුල ආරම්භක හිමිකම කාලච්ඡේදය තුල ආරම්භක හිමිකම කාලච්ඡේදය තුල වෙනස් වූ ආකාරය ඉදිරිපත් කළ යුතුය කාලච්ඡේදය තුල වෙනස් වූ ආකාරය ඉදිරිපත් කළ යුතුය මෙම නිසා ආරම්භක හිමිකම වෙනස් වූ ආකාරය ඉදිරිපත් කළ යුතුය මෙම නිසා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයක් 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 හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයක් වෙනමම සකස් කළ යුතු නැත දැන් තේරුම් ගන්න හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයක් තනි ව්‍යාපාරවල මේක අස්සෙම හැදෙනවා කියලා. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයක් වෙනමම සකස් කළ යුතු නැත. හරි? සකස් කළ යුතු නැත. එය කියලා පුතේ යටින් දාමු මෙහෙම අපි ආරම්භක අවසාන හිමිකම මෙහෙම දාන්න. ආරම්භක යටින් ආරම්භක ප්‍රාග්ධනය කතිර දාන්න ආරම්භක ප්‍රාග්ධනය තියෙනවා. එකතු කිරීම සුද්ධ ලාභය කතිර දාන්න යටින් උත්තරේ ගන්න මෙන්න හිමිකම එතනට ආවා එකතු කිරීම අමතර ප්‍රාග්ධනය කතිර දාන්න යට ගන්න එකතුව මෙන්න එකත් ආවා අඩු කිරීම ගැනිලි කියලා පුතේ ගැනිලි වලට වරහන් දාන්න එකතුව ගන්න මෙන්න මෙහෙම ඉස්සරහට කතිර දාලා මෙන්න අපි හිමිකමේ වෙනස් වීම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඇතුලේ ඉදිරිපත් කරන ආකාරය. ඔන්න ඔය ආකාරයට තමයි එන්න ඕන. ආරම්භක ප්‍රාග්ධනයට සුද්ධ ලාභයේ ළමයි එකතු වෙනවා. අමතර ප්‍රාග්ධනය එකතු වෙනවා. ගැනිලි එකතු වෙනවා. එතකොට බැරි වෙලා හරි විභාගෙදී ඇවුවොතින් තනි පුද්ගල ව්‍යාපාරයකට හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයක් හදන්න කියලා. මේක තමයි පුතේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. මේකට උඩින් ඉරක් ගන්න විතරයි තියෙන්නේ. මේ තියෙන තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. පුතා දන්නවා හිමිකම වෙනස් වෙන්නේ මේ තුන නිසා නම් මේ තියෙන්නේ මුල හිමිකම මේ තියෙන්නේ අග හිමිකම මේක වෙනස් වුණේ මේ තුන නිසා තමයි කියලා අපි දැනගත්ත පුතේ. right
එහෙනම් අපි ඊගාව කොටසට යමු. මේ හිමිකම ගැන අනාවරණය කිරීම කරන්න ඕනි තනි ව්‍යාපාරවල. දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදනකොට. හරිද? ඊට පස්සේ ලියන්න පුතේ වගකීම් දැක්වීමේදී වගකීම් liability වගකීම් දැක්වීමේදී ඒවාද ජංගම නොවන සහ වගකීම් දැක්වීමේදී ඒවාද ජංගම නොවන සහ ජංගම වගකීම් ලෙස ජංගම නොවන සහ ජංගම වගකීම් ලෙස වෙන්කර දැක්විය යුතුය. ජංගම නොවන සහ ජංගම ලෙස වෙන්කර දැක්විය යුතුය. එහෙනම් වගකීමුත් ළමයි අපි ජංගම නොවන සහ ජංගම කියලා වෙන් කරලා ඉදිරිපත් කරමු. හරිද? ජංගම නොවන සහ ජංගම ලෙස වෙන් කර දැක්විය යුතුය. ජංගම නොවන සහ ජංගම ලෙස වෙන් කර දැක්විය යුතුය. චුට්ටක් අහගන්න පුතේ. එතකොට දැන් මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සියලුම දේවල් හරි අර ජංගම නොවන වත්කම් වල පුතාගේ පොතේ තියෙන ආකෘතියේ පිරිවැය සමුච්චිතශය ධාරණගේ කියලා ආකෘතිය මම ඉදිරිපත් කරලා තියෙනවා. පිරිවැය සමුච්චිතශය ධාරණගේ කියලා මම ආකෘතිය ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් ඒ මොකක්ද කියලා. පුතේ දැන් මේ ජංගම නොවන වත්කම් අපි ගත්තාම මේවා පාවිච්චි කරනවනේ ව්‍යාපාරේ. ජංගම නොවන වත්කම් ළමයි පාවිච්චි කරනවා. මේ ජංගම නොවන වත්කම් පාවිච්චි කරනකොට ගෙවෙනවනේ පුතේ. ජංගම නොවන වත්කම් භාවිතා කරනකොට ගෙවෙනවා. අනේ ගෙවෙන ප්‍රමාණය අපි හඳුන ගන්නවා ක්ෂය වීම කියලා. ජංගම නොවන වත්කම් භාවිතා කරනකොට ගෙවිලා යනවා. ඒ ගෙවිලා යන ප්‍රමාණයට අපි කියනවා පුතේ ක්ෂය වීම කියලා. එතකොට මේ ක්ෂය වෙනව නම් ව්‍යාපාරයේ ජංගම නොවන වත්කම් ක්ෂය කරනවා නම් ඒ ක්ෂය ටික අඩු වෙන්න ඕනි පුතේ අදාළ වත්කම් වලින්. වැඩක් නැහෙනි අපිට ඒව පෙන්නලා අයිතිකාරයන්ට. ගෙවිච්ච ඒවා පෙන්නලා වැඩක් නැහෙනි පුතේ තියනවා කියලා ව්‍යාපාරයේ ඇත්තටම නැහෙනි. එහෙනම් ඒ ක්ෂයවල එකතුවට තමයි පුතේ කියන්නේ සමුච්චිත ක්ෂය කියලා. සාක්ෂය කියලා තියෙන සමුච්චිත ක්ෂය කියලා. එදා වෙනකන් ක්ෂය වීම වල එකතුව වත්කම අරගත්තු වටිනාකම පිරිවැයෙන් අඩු කරලා ඉදිරිපත් කරන අගේ තමයි ඔය ධාරණගේ කියලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඉදිරිපත් කරලා තියෙන්නේ. පිරිවැය අඩු කිරීම සමුච්චිත ක්ෂය සමානයි ධාරණගේ කියලා. අපි ඒක පාඩම ඉවර වෙලා තවදුරටත් සාකච්ඡා කරමු. අපිට පාඩමේදී අවශ්‍ය වෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තමයි මම මේ සරලව කියලා දුන්නේ. හරි මේකේ ගානක් දෙකක් හදලා බලමු. මේක අපිට සමාන කරගන්න පුළුවන්ද? කොහොමද මේ ගාන සමාන වෙන්නේ කියලා. ඒතර තනියෙන් ගණන් හදලා දුන්නාම පුතාට බැලන්ස් කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න අපේ ගණන් බැලන්ස් වෙනවා කියලා. හරි තනියම හදන්න ගියාම ගිණුම් සමීකරණයේ ගනුදෙනු වාර්තා කරන්න, ලාභාලාභ ප්‍රකාශනය හදන්න, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්න. ඔයිට වැඩිය මේ පාඩම දුර යන්නේ නැහැ. ওই කොටස් තුන තමයි මේකේ උපරිම එන්න පුළුවන්. සාමාන්‍ය ලකුණු 40ක් පේපර් එකේ හම්බ වෙනවා. ඒ ලකුණු 40ක ගානේ ලකුණු ප්‍රමාණය ගන්න 140ක් නෙමෙයි පුතේ. ලකුණු 40ක ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ලකුණු දෙන්නේ මෙහෙමයිනේ. ලකුණු 40 ප්‍රශ්න 5ක් අපි ලියන්න ඕනේ. උත්තර අපි නිර්මාණය කරන්න ඕනේ. එතකොට ලකුණු 40 ප්‍රශ්න 5ක් කියන්නේ ලකුණු 200ක් හම්බ වෙනවා සෙකන්ඩ් පේපර් එකට. පළවෙනි පේපර් එක MCQ පේපර් එක ප්‍රශ්න 50ක් තියෙනවා. ඒ 50ටත් පුතේ ලකුණු 4 ගානේ 200ක් හම්බ වෙනවා. කියන්නේ ලකුණු ඔක්කොම 400 4ෙන් බෙදුවාම තමයි ප්‍රතිශතයක් කරගන්න පුළුවන්. කියන්නේ 40ක් කියන්නේ ලකුණු 10ක්. අනිවාර්යයෙන්ම පේපර් එකේ ලකුණු 10ක ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිශතයක් විතර 10ක් මේකෙන් අපිට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ගිණුම් කරන සමීකරණය කියන මාතෘකාව. ඒ කියන්නේ අපිට තව ඒකකට තියෙන ලකුණු 90ක ප්‍රමාණයක් විතරයි අපි 100න් 10ක් ඉවර කරපුවාම ඉතිරි වෙන්නේ 90යි. ඒ 90 වැඩ තමයි තියෙන්නේ තව. ඒ 90නුත් පුතේ දැන් දෙක තුනක් ওই පළවෙනි පාඩමිනුත් අපිට හම්බ වෙනවනේ. ඒකට 85කින් විතර තමයි මේ ඉස්සරහා සිලබස් එක සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒ 85 සමහර ලකුණු ගන්න ගොඩක් සංකීර්ණයි. අපිට S එකක් ගන්න පුළුවන් සරලව. C එකක් ගන්න පුළුවන්. හැබැයි C එකේ ඉඳලා B එකට යන්න ටිකක් අමාරුයි පුතේ. B එකේ ඉඳලා A එකට යන්න ගොඩක් අමාරුයි. ඒකත් ගත්තට පස්සේ ඉතුරු ලකුණු ප්‍රමාණය අර 25 ගන්න තවත් අමාරුයි. එහෙම තමයි පේපර් එකේ සාමාන්‍ය ප්‍රවණතාවය හැදිලා තියෙන ආකාරය. ඉතින් ඒකට අවශ්‍ය මුළු ලකුණු ප්‍රමාණය 100න් 100ම අපි ගොඩනගා ගන්න ඕනේ හිමින් සැරේ මහන්සි වෙලා.
ලියන්න පුතේ මේ ගාන අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදලා ඊට පස්සේ සම්පූර්ණ ගාන හදමු. එතනින් මේ කොටසේ වැඩ ඉවර වෙනවා. ලියන්න. ආසිරි ව්‍යාපාරේ 2021 3.31 දිනට ආසිරි ව්‍යාපාරේ 2021 3.31 දිනට ආසිරි ව්‍යාපාරේ 2021 3.31 දිනට 2021 3.31 දිනට පහත ශේෂ පොත් වලින් උපුටාගෙන ඇත. පහත ශේෂ පොත් වලින් උපුටාගෙන ඇත. එතකොට පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි හදන්න ගියාම මෙන්න මෙහෙම තමයි ওই ගානේ උත්තරේවා හදා ගන්න ඕනි පස්සේ. මම මේක හදන්න යන්න එපා. තාම ගාන කියනවනේ. පොත් වලින් උපුටාගෙන ඇත. ලියන්න එක යට එක වටිනාකම්. අපි මේ ජංගම නොවන වත්කම් ටික කියලා ඉන්න. ඉඩම් අසූදාහයි ඉඩම් රුපියල් 80000යි ගොඩනැගිලි රුපියල් 40000යි රත රුපියල් 30000යි තොගය රුපියල් 20000යි වෙළඳ ලැබිය යුතු දෑ ණය ගැතියන්ට සමාන වෙළඳ ලැබිය යුතු දෑ ජංගම වත්කමක් පුතේ වෙළඳ ලැබිය යුතු දෑ 25000යි වෙළඳ ලැබිය යුතු දෑ 25000යි මුදල් බැංකුවේ සහ ලාච්චුවේ තියෙන මුදල් 30000යි ඊට පස්සේ ලියන්න පුතේ 2020 ප්‍රාග්ධනය ඊළඟ එක 2020 4.1 ප්‍රාග්ධනය ආරම්භක ප්‍රාග්ධනය මම මේ කියන්නේ 2020 4.1 ප්‍රාග්ධනය 1,20,000යි 2020 4.1 ප්‍රාග්ධනය රුපියල් 1,20,000යි අමතර ප්‍රාග්ධනය 30,000යි අමතර ප්‍රාග්ධනය රුපියල් 30,000යි වර්ෂයේ ශුද්ධ ලාභය 40,000යි ගැනිලි 50,000යි ගැනිලි අඩු කරන්න ඕනේ 50,000යි බැංකු ණය ජංගම නොවන වගකීම් වල බැංකු ණය 20,000යි එකක් තියෙනවා නම් අපි දෙවෙනි තීරුවට දානවා දෙකක් තියෙනවා නම් පළවෙනි එකේ දාලා එකතුව දෙවෙනි තීරුවට ගන්නවා හරි බැංකු ණය 20,000යි චුට්ටක් ඉන්න 8 4 12 3 15යි 5යි 2 2 4 3 7යි 5යි 0.3යි 7යි 5යි 12යි ඉතිරි 1යි 2යි 2,25,000ට මේක සමාන වෙන්න ඕනි 1,40,000යි 20,000යි 1,60,000යි බැංකු ණය 20,000යි ඊට පස්සේ ජංගම වගකීම් වලට අදාළව කියන්නම් පුතේ වෙළඳ ගෙවිය යුතු දෑ ජංගම වගකීම් වල වෙළඳ ගෙවිය යුතු දෑ
වෙළඳ ගෙවිය යුතු දෑ වෙළඳ ගෙවිය යුතු දෑ රුපියල් 40000යි වෙනත් ගෙවිය යුතු දෑ වෙනත් ගෙවිය යුතු දෑ රුපියල් 25000යි රුපියල් 25000යි වෙනත් ගෙවිය යුතු දෑ රුපියල් 25000යි දැන් මේ කිව්වේ 2021 3.31 දිනට ව්‍යාපාරයක වත්කම් වගකීම් සහ ප්‍රාග්ධනයේ වෙනස් වීම සුද්ධ ලාභයේ කිව්ව නිසා පුතේ ආදායම් වලින් වියදම් අඩු කරලා හිලව් වෙලා ඇති. එහෙනම් ওই වත්කම් වගකීම් සහ හිමිකම් ටික මම මේ විදිහට පෙළ ගැස්සුවා වගේ පුතත් අර මතකින් ඕක හැදුවොතින් එහෙම මම කැම්මේක ඕෆ් කරනවා දැන් මතකින් හැදුවොතින් එහෙම මෙන්න මෙතන ආපු 225 පුතේ මෙන්න මෙතන එකතුවට සමාන වෙන්න ඕන සමාන ඒ කියන්නේ වත්කම් වල එකතුව හිමිකම් සහ වගකීම් වල එකතුවට සමාන වෙන්න ඕනි ඔච්චරයි ශේෂ යටින් ලියන්න මෙහෙම අවශ්‍ය වන්නේ 2021 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය 2021 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය 2021 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හරිද පුතේ පළවෙනියටම අපි ආකෘතිය විවෘත කරගමු වාර්තා කිරීම කරන්න කලින් ඉලක්කම් හම්බ වෙච්ච දාන්නේ අපි ඉස්සෙල්ලාම ලියන්න පුතේ නිවැරදිව මාතෘකාව මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ උඩින්ම පේලි 3කින් ලියන්න ආසිරි ව්‍යාපාරය 2021 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා ආසිරි ව්‍යාපාරය 2021 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා ආසිරි ව්‍යාපාරය 2021 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා මාතෘකාව ලියන්න ආසිරි ව්‍යාපාරය 2021 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා පුතේ විවෘත කරන්න ආකෘතියක් මේ විදිහට CR පිටුවක් විතර පහළට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා ආසිරි ව්‍යාපාරය 2021 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය 2021 3.31 වෙනිදාට මුදල් තත්ත්වය මුදල් කොහොමද සම්පාදනය කරගත්තේ මුදල් කොහොමද භාවිතා කළේ මූල්‍ය තත්ත්වයේ පුතේ අවසාන දවස වෙනකොට මේ අරමුදල් සම්පාදන මාර්ග වලින් රැස් කරගත් අරමුදල් මේ වත්කම් වල යෙදවිලා තියෙන්නේ කොහොමද කියලා ඉදිරිපත් කරන ප්‍රකාශය රූල් තීරු දෙකක ආකෘතියක් විවෘත කරන්න ඊට පස්සේ ඉලක්කම් දාන්න එපා තාමත් උඩින්ම ලියන්න පුතේ මේ පැත්තේ වත්කම් කියලා ඊට යටින් ලියන්න ජංගම නොවන වත්කම් යටින් ඉරක් ගහන්න පුතේ වත්කම් කියලා ලියලා ඊට යටපේලියේ ජංගම නොවන වත්කම් යටින් ඉරක් ගහන්න මේක ඇතුලේ තියෙන මාතෘකාවක් මේ ජංගම නොවන වත්කම් වලට ළමයි 1 2 3යි රූල් 4ක් තියන්න තව එකක් හිස් තියන්නකෝ ජංගම නොවන වත්කම් කියලා රූල් 4ක් පාල්ට ගිහිල්ලා ඊළඟ මාතෘකාව දාන්න ජංගම වත්කම් කියලා ජංගම නොවන වත්කම් වලට රූල් 4ක් තියුවා ඊට පස්සේ මාතෘකාව ජංගම වත්කම් ඒකටත් පුතේ රූල් 4ක් තියන්න යටින් ඉරක් ගහලා ජංගම නොවන වත්කම් වලට යටින් ඉරක් ගැහුවා ජංගම වත්කම් වලටත් යටින් ඉරක් ගහලා රූල් 4ක් තියුවා ඊට පස්සේ පුතේ මෙන්න මේ දෙවෙනි තීරුවේ ඩබල් රූල් ගහන්න ඔයාගේ සමාන වෙන තැන ඒක ඉස්සරහින් ලියන්න මුළු වත්කම් කියලා. මුළු වත්කම් වලට තමයි මේ සමාන වෙන්නේ. ඔයා ඊතල ගහන්න එපා. මුළු වත්කම් වල එකතුව තමයි ඔය නම් කරලා තියෙන්නේ 225000යි කියලා. පුතේ මුළු වත්කම් වලට පහළට එන්න. දැන් මුළු වත්කම් වලට පහළෙන් පටන් ගන්න ආයෙමත් මේවා ලියන්න ඕනේ. 2024 ප්‍රාග්ධනය ඉලක්කම් ලියන්නේ 2024 ප්‍රාග්ධනය කෙනෙකුට කියන්න පුළුවන් ආරම්භක ප්‍රාග්ධනය කියලා 2024 ප්‍රාග්ධනය යටපේලියේ එකතු කිරීම ශුද්ධ ලාභයේ පුතේ කාලච්ඡේදයේ ලාභය කියලා එකතු කරන්න පුළුවන් වර්ෂයේ ශුද්ධ ලාභය කියලා එකතු කරන්න පුළුවන් මාසයක් නම් මාසයේ ශුද්ධ ලාභය කියලා එකතු කරන්න පුළුවන් නැත්නම් එකතු කිරීම ශුද්ධ ලාභය කියලා හිස්තන රූලක් තියලා ළමයි එකතුවක් වෙනවනේ මෙතනට ඒකින්ද රූලක් තියලා
එකතු කිරීම අමතර ප්‍රාග්ධනය කියලා. එකතු කිරීම අමතර ප්‍රාග්ධනය කියලා. අමතර ප්‍රාග්ධනය එකතු කරන්නත් පුතේ රූලක් තියලා අඩු කිරීම ගැනිලි. අඩු කිරීම ගැනිලි කියලා. වරහන් දාන්න යටින් ඉරක් ගහන්න අවසාන ප්‍රාග්ධනය ඉස්සරහට එයි. අඩු කිරීම ගැනිලි පළවෙනි තීරුවේ වරහන් දාලා යටින් ඉරක් ගහලා ඊ වැඩේ ඉවරයි. ඊට පස්සේ පුතේ රූලක් තියලා ආයිමත් ලියන්න මාතෘකාව ජංගම නොවන වගකීම් කියලා. ජංගම නොවන වගකීම් අපි හඳුනගන්න යන්නේ. රූලක් තියලා ලියන්න යටින් ජංගම නොවන වගකීම් යටින් ඉරක් ගහන්න ජංගම නොවන වගකීම් එයටට දාන්න ඕනි. රූල් දෙකක් තියලා ලියන්න පුතේ ඊළඟ එක ජංගම වගකීම් කියලා. යටින් ඉරක් ගහන්න. ජංගම වගකීම් කියලා. ජංගම වගකීම් වලට යටින් ඉරක් ගහන්න. හඳුන ගන්න ඕනි ඒවා ජංගම වගකීම් මොනවද මේ ව්‍යාපාරේ මෙදාට තියෙන්නේ කියලා. ඊට පස්සේ පුතේ ඒකේ රූල් දෙකයි යටින් ඉරක් ගහන දිගටම මෙහෙම ඩබල් රූල් ගහලා ඒ උත්තරේ හඳුන ගන්න මුළු හිමිකම් හා වගකීම් කියලා. පුතේ අන්තිම උත්තරේ හඳුන ගන්න මුළු හිමිකම් සහ වගකීම් කියලා. රයිට්. දැන් ගාන හදන්න බලන්න. දැන් ඔයාට ලේසි ඉලක්කම් ටික ආදේශ කරලා එකතු කරන්න විතරයි තියෙන්නේ. මේක බලාගෙන හදන්න එපා. හදන්න විනාඩියක් ගන්න ටක් ගාලා
හරිද පුතේ ගාන ලස්සනට හදලා සමාන කරගත්තද? මුළු වත්කම් රුපියල් 2,25,000ට මුළු හිමිකම් සහ වගකීම් වල එකතුව සමාන වෙනවා කීයද? රුපියල් 2,25,000යි කියලා. පුතාගේ ආකෘතිය පළවෙනියට අපි විවෘත කළා. ඉඩම් කියලා 80,000යි, ගොඩනැගිලි කියලා 40,000යි, රත කියලා 30,000යි දාලා ඒ ටික එකතුව දෙවෙනි තීරුවට ගන්න පුතේ 1,50,000යි. තොගය 20,000යි, වෙළඳ ලැබිය යුතු දෑ 25,000යි, මුදල් රුපියල් 30,000යි. මේ තුනේ එකතුව දෙවෙනි තීරුවට ගන්න 75,000යි. පුතේ මේ තියෙන ජංගම නොවන වත්කම්, මේ තියෙන ජංගම වත්කම් සමාන වෙනවා 2,25,000 මුළු වත්කම් කියලා. ආරම්භක ප්‍රාග්ධනයේ ගාණි දුන්නා 1,20,000යි, ලාභයේ පුතේ ගාණි දුන්නා 40,000යි, එකතු කරලා ගන්න 1,60,000යි. අමතර ප්‍රාග්ධනයේ දුන්නා එකතු කරලා ගන්න 1,90,000යි. ගැණිලි දුන්නා පුතේ අඩු කරලා දෙවෙනි තීරුවට ගන්න. අඩු කරලා දෙවෙනි තීරුවට අවසාන ප්‍රාග්ධනය මේ 1,40 2021 3.31 දිනට ප්‍රාග්ධන නැත්තම් හිමිකම. ජංගම නොවන වගකීම් වල පුතේ බැංකු ණය දාන්න 20,000යි. ජංගම වගකීම් වල වෙළඳ ගෙවිය යුතු දෑ සහ වෙනත් ගෙවිය යුතු දෑ දාන්න මේ දෙකේ එකතුව දෙවෙනි තීරුවට ගන්න 65,000යි කියලා. 1,40යි 20,000යි 1,60,000යි 1,60,000ට 65,000 එකතු වුනහම එකතු වෙනවා 2,25,000. අපි නම් කරනවා මුළු හිමිකම් සහ වගකීම් කියලා. මුළු හිමිකම් සහ වගකීම් වල එකතුවට පුතේ ওই ටිකේ එකතුව සමාන වෙනවා. එහෙනම් ව්‍යාපාර ආයතනයක් අපි ගත්තාම ඔන්න ලාභ අලාභ ප්‍රකාශනයක් හදන්න දන්නවා. ඔන්න දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයත් පුතේ අද ඉගෙන ගත්තා. හරිද? දැන් මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ආකෘතියක් තමයි පුතා ඉගෙන ගත්තේ. ලාභ අලාභ ප්‍රකාශනයේත් පුතේ ආකෘතියක් තමයි ඉගෙන ගත්තේ. තව ලාභ ලාභ ප්‍රකාශනය අපිට කියන්නේ ප්‍රසාරණය කරලා ඉගෙන ගන්න තියෙනවා අවස්ථාවක. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය නම් තව ප්‍රසාරණය කරන්න දෙයක් නැහැ. අර ජංගම නොවන වත්කම් වල පොඩි ඉදිරිපත් කිරීමක් විතරයි අපිට තවදුරටත් හඳුනා ගන්න තියෙන්නේ. හරිද? එහෙනම් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හඳුනාගත්තා. ලාභ අලාභ ප්‍රකාශනයත් හඳුනාගත්තා. එන්න පුතේ ටියුට් එකේ පිටු අංක 21 වෙනි එකට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා මාතෘකාව statement of financial position කියලා. යම් නිශ්චිත දිනකට ව්‍යාපාරයක වත්කම් වගකීම් සහ හිමිකම අතර ඇති නිශ්චිත දිනකට highlight කරගන්න පුතේ ඒක. යම් නිශ්චිත දිනකට අවසාන දවස තමයි මේ දවස. යම් නිශ්චිත දිනකට ව්‍යාපාරයක වත්කම් වගකීම් සහ හිමිකම අතර ඇති සම්බන්ධතාව දක්වන ප්‍රකාශයයි. නැතහොත් ව්‍යාපාරයක නිශ්චිත දිනකට මූල්‍ය තත්වය අනාවරණය කරන්න මුදල් යෙදවිලා තියෙන ආකාරය, මුදල් සම්පාදනය කරගත් ආකාරය එක දවසකට අනාවරණය කරන්න හදන ප්‍රකාශය. ආදායම් ප්‍රකාශයේ ශුද්ධ ප්‍රතිඵලය කියන්නේ අර පළවෙනියට හදන ලාභ අලාභ ප්‍රකාශනේ ශුද්ධ ලාභයේ පුතේ මේකේ ආරම්භක ප්‍රාග්ධනයට එකතු කිරීමක් සිද්ධ වෙනවා. ඒ හින්දා මේ දෙක අතර බැඳීමක් තියෙනවා. මේක බැලන්ස් වෙන්නේ නැහැ. ලාභේ වැරදුනොතින් එහෙම. එහෙනම් ලාභේ නිවැරදිව හොයලා ඒක ගෙනල්ලා ප්‍රාග්ධනයට එකතු කරන්න ඕනේ. ලාභ අලාභ ප්‍රකාශනයේ ශුද්ධ ලාභයේ පුතේ හරියට හොයලා අර ආරම්භක ප්‍රාග්ධනයට ලාභය කියලා එකතු කරන්න ඕනේ සමාන කරන්න නම්. වත්කම් තියෙනවා ජංගම නොවන වත්කම් පිරිවැය සමුච්චිත ශය කියලා තියෙන පුතේ. ශුද්ධ අගය කියලායි තියෙන්නේ. පිරිවැය සමුච්චිත ශය ශුද්ධ අගය කියන වචන තමයි තියෙන්නේ. දීපල පිරියත උපකරණ. මේක එහෙම් පිටින් ඉදිරිපත් කරන මම කිව්ව වත්කම් වල අපි සාරාංශගත ඉදිරිපත් කිරීමක් හඳුනගත්තේ අපිට ඒක ප්‍රමාණවත් නිසා. ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර ලීබඩු කියලා තියෙනවා පුතේ. තීරු තුනේම අයිතමයන් දාලා මම කියලා දෙන්නම් ඉස්සරහදී මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. අස්පෘශ්‍ය වත්කම් කියන්නේ ඇහැට පේන්නේ නැති භෞතික පැවැත්මක් නැති ඒවා තියෙනවා අපි ජංගම වත්කම් වලට කලින් අනාවරණය කරනවා. ආයෝජන කීර්තිනාමය වගේ දේවල්. ජංගම වත්කම් පුතේ තොග ණය ගැතියු වැඩිපුර ගෙවීම් බැංකුවේ ශේෂ මුදල් ශේෂ පෙළගස්සනවා. මුළු වත්කම් වල එකතු වන්න සමාන කරලා. බලන්න ඒකෙත් හිමිකමේ අනාවරණය ආරම්භක හිමිකමට ආරම්භක ප්‍රාග්ධනයට ඒකේ පුතේ අවුරුද්ද නම් වැරදි 2020 3.31 දිනට ඉදිරිපත් කරන මූල්‍ය තත්ත්ව ප්‍රකාශය උඩ මාතෘකාව තියෙන 2020 3.31 කියලා. අන්න ඒක හදාගන්න පුතේ 2018 3.31 කියලා. එතකොට හරි. අනිත් ඒ ඔක්කොම හරියන එතකොට. උඩම තියෙන මාතෘකාව නෙළුම් සමාගම 2020 නෙමෙයි 2018 වෙන්න ඕනේ. 2018 3.31 මූල්‍ය තත්ත්ව ප්‍රකාශය නම්
ආරම්භක ප්‍රාග්ධනය 2017 4.1 ලාභය අමතර ප්‍රාග්ධනය ගැනිලි 2018 ප්‍රාග්ධනය දෙවෙනි තීරුවට අරගෙන ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම් දාලා පුතේ මුළු හිමිකම් සහ වගකීම් වල එකතුවට සමාන කරලා දැන් අපි හදන්නේ පුතේ ගිනුම් සමීකරණයයි ලාභ ප්‍රකාශයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි කියන තුනම එකතු කරපු ගාණක්. ඒ කියන්නේ මේ වගේ ගාණක් තමයි ඔයාලට ලකුණු 40කට තවත් විධිමත් කරලා ඉදිරිපත් කරන්නේ. ඒකේ සරලම ප්‍රවේශය තමයි මම ඔය ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට යාලා කියනවා අභ්‍යාසංක 19 වෙනි එක බලමු පුතේ අපි චුට්ටක් ගිහිල්ලා අභ්‍යාසංක 19 වෙනි අභ්‍යාසය අභ්‍යාසංක 19 වෙනි එක බලමු අපි පොඩ්ඩක් ස්ක්‍රීන් එක දාන්නම් ඒකට අදාළව ඔන්න ඔය ගාන හරි නාමල්ගේ ව්‍යාපාරයේ 2020 1 දිනට පහත ශේෂයන් තිබුණලු හොඳට ලුඩු දාගන්න 2020 පළවෙනි මාසේ පළවෙනිදාට ව්‍යාපාරයේ තත්වය ප්‍රාග්ධනයේ ලක්ෂ 3ක් තිබිලා බැංකු ණය රුපියල් 85000ක් තිබිලා ණය හිමියෝ රුපියල් ලක්ෂයක් තිබිලා ඒ හිමිකම් සහ වගකීම් තුන පුතේ ඉඩම් 1,50,000යි ගොඩනැගිලි 80,000යි රත 70,000යි තොගය 10,000යි ණය ගැතියු 1,10,000යි මුදල් 65,000යි කියලා අපිට ඉදිරිපත් කරනවා. එතකොට ළමයි අපිට පුළුවන් අපේ අවශ්‍යතාවයේ පරිදි සමීකරණයක් විවෘත කරගන්න මෙන්න මේ තුන සමාන කරලා. පුතාට කැමති ආකාරයට පුළුවන් මෙන්න මේ තුනේ එකතුව පුතේ සමාන කරන්න පුළුවන්. යට තියෙන ඔය වත්කම් වල එකතුවට මේ තියෙන උඩම ප්‍රාග්ධනය කියන්නේ හිමිකම බැංකු ණය ණය හිමියෝ කියන්නේ වගකීම් දෙකක්. ඉඩම් ගොඩනැගිලි රත තොග ණය ගැතියු මුදල් කියන්නේ පුතේ වත්කම් ප්‍රමාණය. එතකොට සමීකරණයක් හදා ගන්න ඕනි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදනව නම් පුතේ අපි ඔය විදිහටම හරියන එකක්. මොකද අවසාන ශේෂ අපිට ඔය අගයන් සම්බන්ධයෙන් ගණනය කරලා ගන්න ඕනි නිසා. ඒකට සමීකරණය සරල සංක්ෂිප්ත කරන්න බෑ මේකෙදි. වත්කම් සමානයි වගකීම් දන හිමිකම් කරන්න බෑ. එහෙම උනුතින් අවසානයේ මේ වත්කම් ටික ඔයාලට ලියා ගන්න බෑ වෙන් කර ගන්න බෑ. ඒක නිසා මේකට හරියන සමීකරණයක් අපි ගොඩනගලා තමයි ගානේ වාර්තා කිරීම කරන්න ඕනේ. 2020 ජනවාරි මාසයේ පළවෙනි සතිය තුල සිද්ධ වෙච්ච ගනුදෙනු 5000ක තොග 8000කට ණයට විකුණුවලු 20000ක රතයක් අරගෙන 10000ක් ගෙව්වලු ව්‍යාපාරී රක්ෂණ වියදම් පුතේ 3000ක් මේ සතියට සතිය සඳහා ගෙව්වලු 26000ක තොග මුදලට ගත්තලු 18000ක තොග පුතේ 30000කට මුදලට විකුණනලු අයිතිකරුගේ මුදල් ගැනිලි 10000යිලු අයිතිකාරයාගේ බහණ්ඩ ගැනිලි රුපියල් 3000යිලු ඉහත සඳහන් ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට ඇතුළත් කරන්න පුතේ එතනදී අපිට වත්කම් සමානයි හිමිකම් දන වගකීම් කියන සමීකරණය දාන්න පුළුවන් ඒ වුණාට එහෙම දැම්මුතින් අපිට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදාගන්න බෑ. සතිය සඳහා ආදායම් ප්‍රකාශය ජනවාරි 7 වෙනිදාට ඒක කියනවා පුතේ ජනවාරි මාසේ කවදද මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්න කියන්නේ 7 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්නලු. එහෙනම් ළමයි අපි පළවෙනියටම සමීකරණේ වාර්තා කරන්න අවශ්‍ය වෙන සමීකරණය හඳුනගමු. සමීකරණය හඳුනගන්න පුළුවන් පුතේ මෙන්න මෙහෙම මම බෝඩ් එකට යනවා මේ බලන්න අපි සමීකරණය හඳුනගන්න පුළුවන් මේ කියන අයිතමයන් ටික පාවිච්චි කරලා මේ කියන අයිතමයන් වල වටිනාකම් ඉඩම් තියෙනවා ගොඩනැගිලි තියෙනවා රත තොග ණය ගැති මුදල් කවුරුත් හදන්න එපා චුට්ටක් බලා ගන්න දැන් මේ තුනක් හදන්න එපා එක සැරේ මේ සමීකරණයේ පුතේ තනි පේලියට මෙහෙම ලියවෙන්න ඕනේ ඒ සමීකරණය හඳුනා ගැනීම පුතා කරන්න ඕනේ වත්කම් වගකීම් සහ හිමිකම් මම වත්කම් වලින් පටන් ගන්නවා සමීකරණයක් එහෙනම් මම ඉස්සලම ඉඩම් එකතු කිරීම ඔය තියෙන ටික පුතේ ගොඩ නැගිලි එකතු කිරීම ඊට පස්සේ තියෙන්නේ රත එකතු කිරීම තොගය එකතු කිරීම තොගයට එකතු වෙන්න ඕනි ණය ගැතියෝ එකතු කිරීම මුදල් ඔන්න පුතේ වත්කම් ටික සමානයි මුදල් සමානයි ඊට පස්සේ මම දානවා වගකීම් ටික බැංකු ණය එකතු කිරීම ණය හිමි එකතු කිරීම ප්‍රාග්ධනය කියලා. පුතාගේ CR පොතේ
තනි පේලියට කොහොම හරි මේ සමීකරණය ගොඩනගා ගන්න ඕනේ. ඉඩම් ගොඩනැගිලි ඔන්නෝම ඉඩම් ගොඩනැගිලි රත තොග ණයගැති මුදල් සහ ප්‍රාග්ධනය කියලා අවසානයේ තියෙන පුතේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ වටිනාකම් ටික දාගන්න. ඉඩම් වලට මම දානවා 1,50,000යි එකතු කිරීම ගොඩනැගිලි පුතේ රුපියල් 80000යි එකතු කිරීම රත රුපියල් 70000යි එකතු කිරීම තොගය 10000යි එකතු කිරීම තොගය 10000යි ණය ගැතියු 1,10,000යි මුදල් ශේෂය රුපියල් 65000යි කියලා සමානයි බැංකු ණය පුතේ 85000යි 85000යි එකතු කිරීම ණය හිමියු රුපියල් ලක්ෂයයි එකතු කිරීම ප්‍රාග්ධනය රුපියල් ලක්ෂ 3යි කියලා. හරිද? ප්‍රාග්ධනය රුපියල් ලක්ෂ 3යි කියලා. පුතේ පළවෙනියට මෙන්න දාන්න අභ්‍යාසංක 19 කියලා. දාලා මේ සමීකරණය දාගන්න තනි පේලියට. ගාන හදන්න ඉස්සෙල්ලා ආකෘතින් අපි විවෘත කර ගන්න ඕනේ. ඒකෙදි කියනවා මෙහෙම ඉඩම් ගොඩනැගිලි එක පේලියට CR පිටුවේ කොහොම හරි පේලියකට බැලන්ස් කරන්න ඕනේ. ඊට වැඩි දිග වුණත් බැලන්ස් කර ගන්න ඕනේ. දෙවෙනි පේලියට ඉතින් වාර්තා කරන්න බෑ පහලට. අර වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් අපි තනි පේලියට දැම්මා වගේ අපි එක පේලියට එක දිගටම මේ සමීකරණය මේ විදිහට ගොඩනගා ගන්නවා. හරිද? ඉඩම් එකතු කිරීම ගොඩනැගිලි එකතු කිරීම රත එකතු කිරීම තොගය එකතු කිරීම ණය ගැතියු වෙළඳ ලැබිය යුතු දෑ කියන්න පුළුවන්. එකතු කිරීම මුදල් සමානයි බැංකු ණය හිමියෝ වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නත් පුළුවන්. එකතු කිරීම ප්‍රාග්ධනය කියලා. ටියුට් එකේ තියෙන වටිනාකම් දාගන්න. ඉඩම් රුපියල් 1,50,000යි ගොඩනැගිලි රුපියල් 80000යි රත රුපියල් 70000යි තොගය රුපියල් 10000යි ණය ගැතියු රුපියල් 1,10,000යි මුදල් 65000යි පුතේ. ඔය ටික එකතු කරලා බැලුවොත් මේ ඉස්සරහා තියෙන තුනේ එකතුර සමාන වෙන්න ඕනි. 4,85,000ට සමාන වෙන්න ඕනි. හරි? කැමති නම් පස්සෙලාක එකතු කරලා බලන්න. එහෙම සමානුනේ නැත්තම් අපේ ගාන පස්සේ සමාන කරන්නත් බෑ පුතේ 7 වෙනිදා වෙනකොට. එහෙනම් අපි විචල්‍යයන් ටික දාගන්නවා. ඉඩම් ගොඩනැගිලි රත තොග ණය ගැති මුදල් සමානයි බැංකු ණය හිමි ප්‍රාග්ධනය කියලා. දාලා සමාන කරන්න පුතේ වටිනාකම් ටික ඊළඟ පේළියේ. දැන් මේ සමීකරණයේ යටතේ තමයි ළමයි අපි ගනුදෙනු වාර්තා කරන්න ඕනේ. ගනුදෙනු අපිට 7ක් තියෙනවා. ගනුදෙනු 7ක් වාර්තා කරන්න පුතේ රූල් 8ක් 9ක් වගේ තියන්න පහලට. CR පොතේ රූල් 9ක් 10ක් තියන්නකො. පහලට රූල් 10ක් කොහොම විවෘත කරලා අපි යනවා දෙවෙනි ප්‍රකාශනයට දෙවෙනි කොටසට සතිය සඳහා ආදායම් ප්‍රකාශය හදන්නලු. එහෙනම් පුතේ මේකට අපි ගනුදෙනු වාර්තා කරන්න රූල් ප්‍රමාණයක් ඉඩ තියලා 10ක් විතර තියලා ඊට පස්සේ ප්‍රකාශය විවෘත කරමු. ලාභ අලාභ ප්‍රකාශනය ලියන්න මාතෘකාව නාමල් ව්‍යාපාරය අපි ලාමු මොන සතියේද 2020 ජනවාරි පළමු සතියට 2020 ජනවාරි පළමු සතියට ලාභ හෝ අලාභ ප්‍රකාශය කියලා. ලාභ හෝ අලාභ ප්‍රකාශය පුතේ. නාමල් ව්‍යාපාරය 2020 ජනවාරි පළමු සතියට ලාභ හෝ අලාභ ප්‍රකාශය කියලා. ලාභය හෝ අලාභය ඉදිරිපත් කරන්න අපි හදන ප්‍රකාශය. මතකයි උඩිම දාන්න විකුණුම් අඩු කිරීම පුතේ විකුණුම් වල පිරිවැය වරහන් දාමු අපි. උත්තරේ ගන්න දල ලාභය කියලා. දල ලාභය එකතු කිරීම වෙනත් ආදායම් රූල් දෙකක් විතර තියලා අඩු කිරීම වියදම් කියලා දාන්නේ ඇති. පස්සේ සුද්ධ ලාභය හඳුනගමු. විකුණුම් ඊට පස්සේ තියෙන පුතේ අඩු කිරීම විකුණුම් පිරිවැය ඊට පස්සේ තියෙන දල ලාභය ඊට පස්සේ තියෙන එකතු කිරීම වෙනත් ආදායම් රූල් දෙකක් තියන්න තිබ්බොත් දාම් වෙනත් ආදායම් අඩු කිරීම වියදම් කියලා තියෙන්නේ. යටි ගිරක් ගන්න අඩු කිරීම වියදම් කියලා. දැන් අපි යනවා ළමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. ඊළඟ ප්‍රකාශනය වියදම් වලට රූල් 4ක් විතර ඇති. වෙනත් ආදායම් වලට 2යි වියදම් වලට 4යි. එතනින් මේක ඉවරනවා. සුද්ධ ලාභය ගණනය කරන්න අපි හැදුවේ. අපි ගිය සතියේ තමයි ඔය ලාභ අලාභ ප්‍රකාශ ගිය සතියට කලින් සතිය පුතේ
අපි ලාභ ප්‍රකාශනය අධ්‍යයනය කළේ. අද ඊට පස්සේ හදන ප්‍රකාශනය තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. අර දැන් ගාන හැදුවා වගේම ආකෘතියක් විවෘත කරන්න ඕනි පුතේ. මේ විචල්යන් වල අවසාන වටිනාකම් ඉදිරිපත් කරන්න අපි යමු දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකට. ඉඩ මදිනුති මම ඉස්සරහ කොටස පාවිච්චි කරනවා. මම මාතෘකාව හරියට ලියා ගන්නවා. නාමල් ව්‍යාපාරය 2020 1/7 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා. 1/7 වෙනිදාට මූල්‍ය තත්ත්වය ඉදිරිපත් කරන්න අපි සකස් කරන ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා. විවෘත කරන්න පුතේ ආකෘතිය මාත් එක්ක ලියමු. නාමල් ව්‍යාපාරය 2020 1/7 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා. නාමල් ව්‍යාපාරය 2020 1/7 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. උඩිම දාන්න වත්කම් කියලා. වත්කම් ඒ අර්ථේ ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම් යටින් ඉරක් ගහමු. වත්කම් තියනවා පුතේ. ජංගම නොවන වත්කම් 1 2 3ක් තියනවා. රූල් 4ක් තියලා ඊට පස්සේ දාන්න ජංගම වත්කම් කියලා. ජංගම වත්කම්. ඒකටත් පුතේ තියන්න රූල් 4ක්. සමාන කරන්න පළවෙනි කොටස මුළු වත්කම් කියලා. ඔයාලට පේන්නේ නෑ මේක. සමාන කරන්න පුතේ පළවෙනි කොටස මුළු වත්කම් කියලා. මුළු වත්කම්. මම පස්සේ කැමික් චුට්ටක් පාත් කරලා පෙන්නන්න. මුළු වත්කම් කියලා. ඊට පස්සේ යනවා පුතේ අපි හිමිකම් සහ වගකීම් පෙන්වන්න ඉඩ මදි නිසා මේ පහළ කොටස 1 නේ පටන් ගන්න. එහෙනම් උඩින්ම දාන මුළු වත්කම් වලට යටින් පුතේ මුළු වත්කම් මෙහෙම ආවා. ඒකට යටින් 1 ප්‍රාග්ධනය ආරම්භක ප්‍රාග්ධනය එකතු කිරීම සුද්ධ ලාභය කියලා. ලාභේ යටින් ඉරක් ගහලා ගන්න උත්තරයක්. එකතු කිරීම අමතර ප්‍රාග්ධනය කියලා. යටින් ඉරක් ගහලා ගන්නවා මේ උත්තරයක්. අඩු කිරීම ගැනිලි කියලා වරහන් දාලා යටින් ඉරක් ගහලා උත්තරේ දෙවෙනි තීරුවට ගමු. යටින් ඉරක් ගහලා වරහන් දාලා උත්තරේ අන්තිම තීරුවට ගමු. ගැනිලි කියලා. ඊට පස්සේ ලියන්න පුතේ ගැනිලි වලට යටින් ජංගම නොවන වගකීම් කියලා යටින් ඉරක්. රූල් දෙකක් තියලා ජංගම වගකීම් කියලා. ජංගම වගකීම්. ජංගම නොවන වගකීම් යටින් ඉරක් ගැහුවා. රූල් දෙකක් තියුවා. ජංගම වගකීම් යටින් ඉරක් ගැහුවා. රූල් දෙකක් තියුවා. සමාන කරන්න පුතේ මුළු හිමිකම් සහ වගකීම් කියලා. ජංගම වගකීම් වලට රූල් දෙකක් ඇති. සමාන කරන්න අවසාන තීරුව මුළු හිමිකම් සහ වගකීම් කියලා. මුළු හිමිකම් සහ වගකීම් කියලා. දැන් ඔයාලට තේරෙනවා ලොකු වැඩක් කරන්න යන්නේ කියලා. කියන්නේ සරලව ඉගෙන ගත්ත සමීකරණය අවසානයේ කරා ඇවිල්ලා තියෙනවා. ඒකෙදි ධාරිතාවයේ වැඩි වෙලා තියෙනවා. මේම සමීකරණයක් ගත්තා. දීපු වටිනාකම් ටික ඒකට ආදේශ කළා. ඊට පස්සේ පුතේ අපි ලාභ අලාභ ප්‍රකාශනය හැදුවා. ඊට පස්සේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හැදුවා. පුතේ මට කියන්න හිරුනි හරිද වැඩේ කියලා. වැඩේ පටන් ගන්න හදන්නේ. ඉවරද පුතේ ආකෘති විවෘත කළා. හිරුනි හංසිකා. හිරුනි නැද්ද? ඔව් සර්. හරි. ඊගාට මෙත්මි නෑනේ. මහේෂ්. සචිනි සමාධි. පුතාලත් වැඩේ කරන්නේද යන්නේ ඔක්කොම මහේෂ් සමාධි සචිනි. සචිනි නම් බලාගෙන ඇත්තේ සචිනි හදන්න නැතිව ඇති. හරි කමක් නෑ. හිරුනි ඉන්නවා 2023 මෙත්මි හිටියා. මෙත්මිට මොකක් වුණාද දන්නේ නැහැ. මං හිටියේ මහේෂ් මෙත්මි කියලා. රයිට්. පුතේ අපි මේ ලාභ ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ආකෘතිය ඔය විදිහට විවෘත කර ගන්න ඕනේ. හරිද? ලාභ අලාභ ප්‍රකාශනය ඊට පස්සේ අපිට කියන මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන ඒවයි ආකෘතිය පුතේ මේ විදිහටම විවෘත කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ගාන හදන්න යන්නේ. දැන් අපිට තියෙන පොඩි වැඩ කොටසක් ගානේ වැඩි ඉවර කරගන්න සමාන කරගන්න. දැන් අවබෝධයෙන්ම ගාන හදමු. ඒ කියන්නේ ඉක්මනටම දැන් මේක සමාන කරගන්න පුළුවන්. දැන් මේ ටිකනේ අපිට අමාරුනේ. මේ ටිකට වෙලාව යනවා පුතේ. කරන්න දෙයක් නැහැ. ඉතින් අපි කියන්නේ වේගෙන් වැඩ කරන්න කියලා මෙන්න මේ වගේ ගානක් දුන්නාම මේ ටික සටස් ගාලා විවෘත කරගන්න එකට.
හරිද? ඊට පස්සේ තමයි ගාන හදාන්න තියෙන්නේ. දැන් තමයි ගානේ වැඩ පටන් ගන්න. ගනුදෙනු 7යි තියෙන්නේ වාර්තා කරන්න. ඒ 7ට දාන සෙල්ලම් ටික බලන්නකෝ. ලාභ ප්‍රකාශන, මූල්‍ය තත්ත්ව ප්‍රකාශන. ඒ ටික දාලා එකතු කිරීම අඩු කිරීම කරලා අපි සමාන කරන්න උත්සාහයක් දරමු. පළවෙනි ගනුදෙනුව ගන්න පුතේ නම් මේ ප්‍රකාශයන් වල වාර්තා කරනකොට අපිට පළවෙනියටම හම්බ වෙනවා පළවෙනිම ගනුදෙනුව. පුතේ ඒකේ තියෙනවා මෙහෙම. පළවෙනි ගනුදෙනුවේ තියෙනවා බලන්න චුට්ටක්. ජනවාරි මාසයේ පළවෙනි සතිය තුල 5000ක තොග 8000කට ණයට විකුණුවාලු. පුතේ පළවෙනි ගනුදෙනුවේ තියෙන්නේ රුපියල් 5000ක තොග 8000කට ණයට විකුණනලු. එහෙනම් වාර්තා කරන සමීකරණේ තොගය අඩු වෙනා පුතේ රුපියල් 5000යි, ණය ගැතියු වැඩි වෙනා පුතේ රුපියල් 8000යි. 5000ක ඒවා 8000කට විකුණනහම ප්‍රාග්ධනය වැඩි කරන්න ලාභේ නිසා රුපියල් 3000යි කියලා. පුතේ ප්‍රාග්ධනය වැඩි කරන්න ලාභේ නිසා රුපියල් 3000යි. රුපියල් 5000ක තොග 8000කට ණයට විකුණන කියලා කියන්නේ. ණයට විකුණනලු. හරි. 5000ක තොග අඩු කරලා ණය ගැතියු වැඩි කරලා ප්‍රාග්ධනය වැඩි කරන්න ලාභේ නිසා ප්‍රාග්ධනය වැඩි වෙන්නේ අපි ලියන්න යන්නේ නැහැ. දැන් හිරුනේ එතකොට අපිට මේකෙදි මතකයිනේ ලාභ ප්‍රකාශනය හදනකොට විකුණුම් ආදායමනි පුතේ 8000 විකුණුම් වල පිරිවැයනි 5000 ඒ දෙක මෙතනට දාන්න ඕනි හරිනම්. තව තිබුණොතින් අපි ඒවත් එකතු කරලා එපැයි දාන්න. මුළු විකුණුම් සහ මුළු විකුණුම් පිරිවැය ලාභ ප්‍රකාශනයට යන්නේ. අපිට පළවෙනියටම එකක් හම්බුණා විකුණුම් සහ විකුණුම් පිරිවැය. 8000යි විකුණුම් 5000යි විකුණුම් පිරිවැය කියලා. එහෙනම් අපි අවධානයෙන් ඉන්නවා ගන්න වෙලාවක මේ 8000ට තව විකුණුම් තියෙනවා නම් එකතු කරලා ගන්නවා. මේ 5000ට තව විකුණුම් පිරිවැය තියෙනවා නම් එකතු කරලා ගන්නවා කියලා. දෙක රුපියල් 20000ක රතයක් මිලදීගෙන 10000ක් මුදලින් ගෙව්වලු. එහෙනම් රත වැඩි කරන්න පුතේ රුපියල් 20000ක් රත මිලදී ගන්නවා. 10000ක් පුතේ අඩු කරන්න මුදලින් ගෙවන 10000. එතකොට මෙතනදී මේක ගලපන්න අපිට වෙනත් ගෙවිය යුතු ගිණුමක් ඕන. ණය හිමියන්ට සාමාන්‍යයෙන් ගලපන්නේ නැහැ කිව්වනේ රත මිලදී ගත්තාම. මේ ගානේ පුතේ වෙනත් ගෙවිය යුතු ගිණුමක් නැහැ. ඒ වගේ වෙලාවට මේ තියෙන එකටම ගලපන්න. රත 20000ක් වැඩි වෙලා මුදල් 10000ක් අඩු වෙනවා. තව 10000ක් පුතේ අපි ගෙවන්න ඕනි. ණය හිමියෝ වැඩි කරන්න රුපියල් 10000යි කියලා. ණය හිමියන්ට එකතු කිරීමක් කරන්න 10000යි කියලා. අපි හඳුනගමු ණය හිමි ගොඩට දාලා. ඒ කියන්නේ මූලික වශයෙන් රතයක් ගත්තාම 20000යි. ඒ 20000ක රතේට 10000ක මුදල් ගෙවීමක් කරනවා. ඊටු ටික පුතේ ණය හිමියන්ට දැම්මා. ණය හිමි ශේෂයේ වැඩි වෙනවා කියලා. රක්ෂණ වියදම් 3000ක් සතිය සඳහා ගෙව්වලු. මුදල් අඩු වෙනවා රුපියල් 3000යි. ප්‍රාග්ධනය අඩු වෙනවා රුපියල් 3000යි කියලා. වියදමක් ගෙවුවාම මුදල් වත්කම අඩු වෙලා ප්‍රාග්ධනය අඩු වෙනවා රුපියල් 3000ක ප්‍රමාණයක්. මුදල් අඩු කරන්න පුතේ 3000යි. ප්‍රාග්ධනය අඩු කරන්න රුපියල් 3000යි. මේ ප්‍රාග්ධනය අඩු වෙන්නේ වියදමක් නිසානේ පුතේ. මේ වියදම ලාභ ප්‍රකාශනයේ දාන්න පුළුවන්. මොකද සතිය සඳහා ගෙවලා තියෙන රක්ෂණ වියදම දාන්න පුතේ ලාභ ප්‍රකාශනයේ වියදම් වල රක්ෂණය කියලා රුපියල් 3000ක ප්‍රමාණයක්. ඒ වෙලාවෙම වියදම හඳුනගන්න රක්ෂණය රුපියල් 3000යි කියලා. ලාභ අලාභ ප්‍රකාශනයේ වියදම් වල දාන්න සතිය සඳහාමයි ගෙවලා තියෙන්නේ රක්ෂණය 3000යි කියලා. 26000ක තොග මුදලට ගත්තලු පුතේ. තොග මුදලට ගත්තාම වත්කම් වල තොගය වැඩි කරන්න 26000යි. මුදල් අඩු කරන්න ළමයි රුපියල් 26000යි කියලා. තොගය වැඩි වෙනවා 26000ක්. මුදල් අඩු වෙනවා පුතේ රුපියල් 26000ක්. 26000ක තොග ගත්තාම 18000ක තොග 30000කට මුදලට විකුණනලු. 18000ක තොග අඩු වෙනවා මුදල් වැඩි වෙනවා රුපියල් 30000යි. වෙනස පුතේ 12000 නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා 12000යි. ඒ ලාභය නිසා 12000ක් ප්‍රාග්ධනය වැඩි කරන්න ලාභය නිසා ප්‍රාග්ධනය වැඩි වෙන්නේ. 18000ක තොග 30000කට මුදලට විකුණලා 12000ක ලාභය නිසා හිමිකම වැඩි වුණා. අයිතිකරුගේ මුදල් ගැනීම 10000යිලු. මුදල් අඩු වෙනවා පුතේ 10000යි. ප්‍රාග්ධනය අඩු වෙනවා 10000යි. ඔන්න එක ගැනිල්ල මුදල් ගැනීම. ලාභයට බලපාන්නේ නැහැ. බහණ්ඩ ගැනීම පුතේ 3000යිලු. පෞද්ගලික කටයුතු වලින් ගත් තොගවල පිරිවැය. තොගය අඩු වෙනවා රුපියල් 3000යි.
ප්‍රාග්ධනය අඩු වෙනවා රුපියල් 3000යි කියලා. මෙන්න මේ අන්තිම දෙක ගැණිලි දෙකක් නේ මම තරු දෙකක් දැම්මේ. පුතේ ඔය අන්තිම දෙක ගැණිලි දෙකක්. මුදල් ගැණිලි 10000යි භාණ්ඩ ගැණිලි 3000යි. ඒතර මුළු ගැණිලි කීයද රුපියල්? සමස්ත ගැණිලි කියන ළමයි කීයද රුපියල්? 13000ක ප්‍රමාණයක් නේ. ඕන්න ඔය මුළු ගැණිලි තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපි අඩු කරන්න ඕනි ගැණිලි කියලා. පුතේ මෙන්න මේ දෙකේම එකතුව මුළු ගැණිලි අඩු කරන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වරහන් ඇතුලේ දාන්න ගැණිලි යටතේ 13000යි කියලා. දැන් ඉවරයි වැඩේ. දැන් අපි මේකෙන් තව උපුට ගන්න ඕනි අර විකුණුම් ආදායම් දෙක සහ විකුණුම් පිරිවැය දෙක. මෙන්න පුතේ එක විකුණුම් ආදායම ණයට. මෙන්න පුතේ අනිත් විකුණුම් ආදායම මුදලට. විකුණුම් දෙකේම එකතුව 30000යි 8000යි 38000යි. දාන ලාභ ප්‍රකාශනයේ උඩින්ම විකුණුම් දෙකේ එකතුව ණයට විකුණුම් 8000යි මුදලට විකුණුම් 30000යි. මෙන්න පුතේ විකුණුම් වල පිරිවැය දෙක. මෙතන 5000යි මෙතන 18000යි කියලා. විකුණුම් පිරිවැය දෙක දාන පුතේ මෙතන වරහන් ඇතුලේ 5000යි 18000යි 23000යි කියලා. 23000යි කියලා. හරිද? දැන් වෙන මොකුත් නැහෙනි. වෙන ආදායම් තිබ්බෙත් නැහැ. වෙන වියදම් තිබ්බෙත් නැහැ. රක්ෂණය කියලා එක වියදමක් තිබ්බා. දැන් ලාභ ප්‍රකාශනයේ පුතේ තුලනය කරන්න බලන්න. 38න් 3ක් 5යි 1යි 15000යි දල ලාභය. පුතේ 3000ක් අඩු කරපුවාම සුද්ධ ලාභය කීයද කියන්නේ එන්නේ? sorry 3000ක් අඩු කරපුවාම සුද්ධ ලාභය එනවා ළමයි කීයදයි රුපියල් 12000යි කියලා. නම් කරන්නේ ඒක සුද්ධ ලාභය කියලා රුපියල් 12000ක් එනවා පුතේ. සුද්ධ ලාභය ගන්න රුපියල් 12000ක ප්‍රමාණයක්. විකුණුම් රුපියල් 38000යි විකුණුම් පිරිවැය රුපියල් 23000යි දල ලාභේ රුපියල් 15000ක් ආවා. වියදම් අඩු කරන්න සුද්ධ ලාභය ආපුතේ කීයද රුපියල් 12000ක ප්‍රමාණය. මෙන්න මේ 12000ක සුද්ධ ලාභය අරගෙන යන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ආරම්භක ප්‍රාග්ධනයේ ගාවට යටින් ආරම්භක ප්‍රාග්ධනයේ ගාව යට දාන්න පුතේ සුද්ධ ලාභය රුපියල් 12000යි ලාභ ප්‍රකාශනයෙන් හොයාගත්තේ. අපි ඒක දානවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සුද්ධ ලාභය කියලා. දැන් පුතේ මෙතන දාන්න එපැයි ආරම්භක ප්‍රාග්ධනය. ආරම්භක ප්‍රාග්ධනය තමයි ළමයි සමීකරණයේ උඩම තිබුණේ කීයද රුපියල් ලක්ෂ 3යි කියලා. දාන්න ලක්ෂ 3යි කියලා ආරම්භක ප්‍රාග්ධනය. ආරම්භක ප්‍රාග්ධනය. ලාභය එකතු කරලා ගන්න පුතේ එතකොට එනවා 312000යි අමතර ප්‍රාග්ධනය නෑ. ගැණිලි අඩු කරපුවාම අවසාන ප්‍රාග්ධනය ගන්න දෙවෙනි තීරුවට 299000ක් එනවා. පුතේ ගන්න ගැණිලි අඩු කරලා අවසාන ප්‍රාග්ධනයේ 299000යි කියලා එනවා. අවසාන ප්‍රාග්ධනය ආව පුතේ රුපියල් 299000ක ප්‍රමාණයක්. හරිද? දැන් තියෙන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අනෙක් ශේෂ වාර්තා කරන්න. අවසාන ශේෂ පුතේ 7 වෙනිදා. එහෙනම් ඒව හොයාගන්න මෙන්න මේ සමීකරණය ඩබල් රූල් ගහන්න. මෙන්න මේ සමීකරණය ඩබල් රූල් ගහලා හැමෝම එක්ක එකතු කරන්න බලන්න පහලට මේ වටිනාකම් ටික කීයද එන්නේ කියලා. 7 වෙනිදා තියෙන ශේෂයන් ටික ඩබල් රූල් ගහලා එකතු කරන්න පුතේ සමීකරණේ. ඉඩම් වල අවසාන ශේෂය 1,50,000යි. ගොඩනැගිලි 80000යිම සමීකරණේ ආයිමත් ගන්න 7 වෙනිදා ශේෂ ටික පහලට දිගට පිළිවෙලට කැල්ලේ කරන් එකතු කරගෙන එන්න.
හරිද ළමයි? වටිනාකම් ටික එකතු කරාද පහලට? කියන්න පුතේ වටිනාකම් කොහොමද ආවි කියලා එකතු කළාට පස්සේ. ඉඩම් වල අවසාන ශීර්ෂයෙන්නේ 1,50,000යි. ගොඩනැගිලි වල 80,000යි. රතවල 90,000යි. තොගය පුතේ සුළු කරන්න ඕනි මේවා ධන ඍණ ශුද්ධ ප්‍රතිඵලය 10,000න් 5,000ක් අඩු කරපුවාම 5,000යි. 26,000ට 5,000 එකතු කරපුවාම 31,000යි. 31,000න් පුතේ අපි අඩු කරන්න ඕනි 21,000. තොගයනේ 10,000යිද කියන්නේ? අවසානයේ තොගය 10,000යි. ණය ගැතිය පුතේ 1,18,000යි. මුදල් කීයද ළමයි ආවේ? සමානයි. ආපු අවසාන මුදල් ශීර්ෂය මට කියන්න. 55,000යි 52,000යි 26,000යි ආයිමත් 56,000යි මුදල් ශීර්ෂය නා පුතේ 46,000යි කියලා. බැංකු ණය 85,000ෙම තියෙනවා. ණය හිමියෝ 1,10,000යි. අවසාන ප්‍රාග්ධනයේ පුතේ 15ක් ඇවිල්ලා තියෙනවා 2,99,000යි කියලා. right. දැන් ළමයි මෙන්න මේ අවසාන ශේෂ ටික මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට දාන්න අදාළ තැන්වල. ඉඩම් 1,50,000යි, ගොඩනැගිලි 80,000යි, රත 90,000යි. ජංගම නොවන වත්කම් වල දාලා ගාන සමාන කරන්න බලන්න.
කීයට පුතේ ගාන සමාන උනේ? හිරුනේ කියන්නේ හිරුනේ ගාන සමාන වෙච්ච ගාන කීයද කියලා? මේ ගානට සමාන නේද පුතේ ගාන? හරිද? හිරුණිගේ ගාන සමානයිද? හිරුණි හිරුණි හංසිකා කතා කරන්න. පුතා නැද්ද පන්ති? නෑ සර් තව හදනවා. තාම හදනවද? වත්කම් ටිකේ වටිනාකම් ටික ගත්ත දවසානේ. හදන්නේ නැහැ ඉතින්.
සිද්දගේ දැන් සනි මේ සමානයිද ගාන? හරි පුතේ ගාන 4,94,000කට සමාන වෙනවලු. පුතාට තිබුණේ අර සමීකරණයේ අවසාන වටිනාකම් ටික ගත්තට පස්සේ 7 වෙනිදා ශේෂ ටික එනවනේ. අන්නේ ශේෂ ටික මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙළගස්සන්න. ඉඩම් වල වටිනාකම දැම්ම අවසාන, ගොඩනැගිලි වල වටිනාකම දැම්ම අවසාන, රතවල වටිනාකම දැම්ම අවසාන, තොගේ අවසාන දැම්ම, ණය ගැතිව අවසාන දැම්ම, මුදල් ශේෂයත් අර 7 වෙනිදා ඩබල් රූට් ආපු ටික දැම්මා. දාලා මුළුවත්කම් වල එකතුව දෙවෙනි තීරුවට ගත්තා. ප්‍රාග්ධනය අපි 2.99 කියලා හොයාගත්තා. ජංගම නොවන වගකීම් වල බැංකු ණය ඒක දැම්මා. ජංගම වගකීම් වල පුතේ ණය හිමියෝ ඒක දැම්මා. දැම්මට පස්සේ ගාන සමාන වෙනවලු රුපියල් 4,94,000ක ප්‍රමාණයකට. 4,94,000ක ප්‍රමාණයකට.